සාදුනාදයක් පවත්වන්න. හොඳයි වාසනාවන්ත පින්වත්නි, දුක්ඛ කියන ස්වභාවය සම්මුති ස්වභාවයෙන් දුක දකින්නට යෙදුනේ අපි ආධ්‍යාත්මික නැත්තම් කායික මානසික, ආධ්‍යාත්මික බාහිර. දැන් මේ දුක සාමාන්‍යයෙන් අපි දුකයි කියලා හිතන්නේ නිකන් අපහසුවක් දැනෙනවා නම්, රිදෙනවා නම්, කැක්කුම නම්, කණ්ඩ බැයි නම්, ඕව තමයි අපි කියන දුක නේද? හැබැයි දුක කියන්නේ ඊට එහා ගිය දෙයක්. ඊට එහා ගිය දුක මොකද්ද පාසකම? දැන් අපි දුකයි කියන්නේ කණ්ඩ බැයි නම්, නිින්දයන් නැත්තම්, සීතල නම්, රස්නේ නම්, ලෙඩ නම්, වේදනා නම්, අපහසු නම්, කැසීම් රිදීම් මේවා තියෙනවා නම් ඒවා තමයි දුක කියන්නේ අපි. ඒ සම්මුතියෙන් ඒක තමයි. හැබැයි පරමාර්ථයෙන් ඊට එහා ගිය දෙයක් දුක කියන්නේ. ඔව් ඒක තමයි. දැන් පංච උපාදානස්කන්ධය තමයි දුක. ඕක ඔහොම කිව්වට ඊට වඩා ඕකේ ඇතුළත් තියෙනවා. හොඳයි අපි බලමු. දුක කියලා කියන්නේ දු කියන මොකක්ද ඒක? උපසර්ගයක්. දු කියන්නේ උපසර්ගයක්. කං කියලා නාම පදයක් තියෙනවා. ඒ වචනේ අර්ථය හරියටම ගත්තා නම් ඕක තේරෙනවා. එතකොට දු කියලා කියන්නේ මම මේක කලිමුක් කියලා තියෙනවා මෙයාලට. ගිය මාසෙත් කිව්වා මං හිතන්නේ. නේ? ඔව් කිව්වා විතරයි. ඔව් තේරිලා නැහැ. දු කියලා කියන්නේ නින්දිත. දැන් නින්දිත නැත්තම් පහත් නැත්තම් නොවටින කියන දේ. දැන් අපි ඔය දැන් කියනෝනේ ඔය බල්ලට කියනෝනේ දුබ්බල්ලා කියලා. ඒ කියන්නේ ඒකට නිඳා කරලා ඵලයන්ඩ කියන එක තමයි කියන්නේ අපි. එතකොට ඒ දුක් කියන එකෙන් ගත්තාම ඔක්කොම නින්දිත. නින්දිත සීලයක් තියෙනවා නම් දුස්සීලය. නින්දිත චරිතයක් තියෙනවා නම් දුස්චරිතයි. ඔන්න ඔය විදිහට තමයි කියන්නේ දුස්සීල, දුස්චරිත, දුර්ජන, දුර්මුඛ, දුර්වර්ණ ඔක්කොම එකකින් කියවෙන්නේ. ඒකේ අසාර බව නැත්තම් ඒකේ නින්දිත බව, ඒ නින්දාකට යුතු බව කියවෙන්නේ. එතකොට කං කියලා කියන්නේ අහසට. කං කියන්නේ අහසට. එතකොට අහස කියන්නේ මොකටද? ඈපාසස්තය. අහස කියන්නේ අවකාශ කියන්නේ මොකටද? අහස කියන්නේ අවකාශයට, අවකාශ කියන්නේ අහසක් කියලා එකක් තියෙනවද? අහසක් කියලා එකක් නැහැ. මොකක්ද අහස කියන්නේ? එහෙම එකක් නැහැ. අහසක් කියලා අපි ගන්නේ තව දෙයකට සාපේක්ෂව. දැන් අපි ගත්තොත් දැන් මේ මල් බඳුනයි
මේ කණුවයි අතර අවකාශයක් තියෙනවා නේ. එහෙම අවකාශයක් තියෙනවා කියලා මැනගත්තේ ඒ දෙක තිබ්බ හින්දා. මේකත් ඒකත් නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අවකාශයක් කියලා එකක් අපිට මැනගන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ අවකාශය කියලා එකක් නැහැ. අපි අවකාශයක් කියලා එකක් ගන්නේ සාපේක්ෂව. උඩ වලාකුළු තියෙනවා. අන්න එහෙම. දැන් එහෙම මොකක්වත් නැත්තම් අපිට ඔය දැන් මයින්ඩ් එකක් නැහැ. දැන් පොළව කියලා කියනවා අහස පොළව කියන. පොළවට සාපේක්ෂව උඩ තියෙන අහස කියලා කියන. හැබැයි උඩ අහසක් කියලා ගන්නෑ කොහෙවත්. ඒ තියෙන හිස් බව. ඒතර හිස් බවට අහස කියනවා අපි. එතකොට හිස් මොකුත් නැහැ. එතකොට කං කිව්වේ හිස් බවට. එතකොට දැන් කං කියන එක දුක්ඛං වෙලා තියෙන්නේ අර මහ ප්‍රාණ කයන්න දිත්ත වෙලා හල් කයන්නක් එකතු වෙලා තියෙනවා. එතකොට තමයි දුක්ඛං කියන පදය එන්නේ අපිට. ඒතර දූ කියන උපසර්ගයයි කං කියන නාමපදේ එකතු වෙලා තමයි දුක්ඛං කියන එක හැදිලා තියෙන්නේ. ඒක තමයි ඒකේ සද්ද ප්‍රകൃතිය. ඒකේ මූලික ස්වභාවය ඒක. ඒ නාම ධාතුව ඒක. එතකොට දැන් තේරෙනකොට කං කියන්නේ හිස් බවට, දුක් කියන්නේ නින්දා කළ යුතු. එතකොට මොකද්ද දැන් මේකේ තේරුම? දුක කියලා කියන්නේ මොකද්ද? දුක්ඛං කියන්නේ. නින්දා කළ යුතු හිස්. නැත්නම් නින්දිත හිස් බවක්. නින්දිතයි කියලා කිව්වහම ඒකට දෙන්න තියෙන ලොකුම ඒක වැඩක් නෑ කියන එක ප්‍රකාශ කරන්න තියෙන ලොකුම අවමානය. දැන් කියනෝනේ ඒ වැඩේ නින්දිත වැඩක් කියලා කිව්වහම ආයෙ එතනින් එහා දෙයක් නෑ. ඒ කියන්නේ නින්දාවේ ලොකුම නින්දාව. එතකොට නින්දිත හිස්. ඔක තමයි දුක කියන්නේ. ඒක කොහොමද වෙන්නේ? අන්න ඒක තමයි දැන් ගන්න උන මෙතනින්. පළවෙනි එක මොකද්ද? දැන් මෙතන තියෙනවා සත්වයා කියලා. සත්වයා කියලා කියන්නේ පංචස්කන්ධයට. එතකොට රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. එතකොට මෙන්න මේ පංචස්කන්ධය සංකිට්ඨේන හකුලුවා කීවොත්, ඒ කියන්නේ කොටින්ම කීවොත් පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධයම තමයි දුක. එතකොට එතනත් හොඳ සිහියෙන් ගන්න ඕන පංචස්කන්ධයේ දුකක් නෑ. පංච උපාදානස්කන්ධය තමයි දුක තියෙන්නේ. ඒ කියන්නේ දුක කියන ලෙඩ හැදෙන වයසෙන් දිරන මරණ බව තියෙනවා. හැබැයි ඒක දුක කියලා කියන්නේ උපාදානය කරපු තැන. ඒක හොඳම උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේට ගිජුකුළු පවුවේ ඉඳලා ඒ පාමුල සක්මන් කරනකොට දේවදත්තයන් වහන්සේ විශාල ගලක් පෙන්නනවා. සාමාන්‍යයෙන් ඒක විස්තර කරනවා චද්දන්ත කුලයේ ඇත්තු ගානකටවත් ඒ ගල පෙල්ලන්න බෑ. ඒ වගේ ශක්තියක් තිබ්බ කෙනෙක් තමයි දේවදත්ත කියන්නේ. බැකෝ කීපයක් දැම්මත් ඒ වගේ ගලක් පෙල්ලන්න බෑ. ඒ වගේ විශාල ගලක් භාග්‍යතුන් වහන්සේගේ සිරස මතට හෙලනවා. ගිජුගූට කන්ද මුදුනේ ඉඳලා උන්වහන්සේ පහළ සක්මන් කරනකොට. ඉතින් පින්වත්නි මොකද වුනේ? උන්වහන්සේගේ තේජානුභාව බලය මේ විශ්වය දන්නවනේ. උන්වහන්සේ මුකුත් කරේ නැහැ. මේ ධර්මය දන්නවා.
ඒ ගුණය ඒ ස්වභාව ධර්මය අඳුරනවා. ආම් පොළොව පලාගෙන ඊට වඩා විශාල ගලක් මතු වුණා. හැබැයි මතු වෙනකොට අර ගල් දෙක එකට හැපුණා. ඒකෙන් පතුරක් ගිහිල්ලා හරියටම කකුලේ වැදුනා. සම්පූර්ණයෙන්ම පිපුරුවේ නෑ. ලේ කැටයක් ඇති වුණා. ජීවක වේදතුමා තමයි පසුව ඒක අයින් කරේ. ඒ ලේ කැටේ පළලා ඔපරේෂන් එකක් කරලා අයින් කළා ප්‍රතිකාර කළා. ඉතින් දැන් ඊතර වේදනාවක් නැද්ද? බුදුහාඳුරට වේදනාවක් නැද්ද? තියෙනවා. බුදුහාඳුරට වේදනාවක් තිබ්බට දුකක් තියෙනවද? නෑ. ඇත්තට උපාදානයක් නෑ. ඉතින් හේතුව දන්නවද මොකද්ද කියලා? සංසාරේ රජෙක් වෙලා ඉඳලා තව හතුරු පාර්ශවයේ කෙනෙක් අල්ලගෙන එයා ගල් බෙනයක් වගේ එකක් ඇතුළට දාලා උඩින් ගල් දාලා මරලා. ගල් පුරවලා මරලා. උඩින් ගල් පෙල්ලලා ඔළුවටත් එක්ක. ඒකේ විපාක. ඒකේ විපාක තමයි බුදු වෙලාවත් බේරෙන්න බැරි වුණේ. ඒක දේවදත්ත නොකරත් ස්වභාව ධර්මයෙන් හෝ එක වෙනවා. ඒ අකුසලේ විපාක දෙනවා. හැබැයි පව් දේවදත්ත. දේවදත්ත පව් නෙවෙයි. පව්. ඒ කියන්නේ දේවදත්තගේ කර්මයේ හැදෙනවා. කියන්නේ දේවදත්තගේ ක්‍රියාව හැදෙනවා භාග්‍යතුන් වහන්සේගේ කර්මේ විපාක දෙන්න ඕන විදිහට. හැබැයි උන්වහන්සේ විපාකයක් ගෙවලා ඉවර වෙනකොට කෝටි ප්‍රකෝටි අසංකේය ගානක විපාකයක් දේවදත්ත හදා ගන්නවා. ඒ බුදුන්ගේ ලේසල වීම අකුසල කර්ම. දැන් මේ ලෝකේ කළ කර්ම කොහොම හරි විපාක දෙනවා. දැන් අපි හිතමු මෙයාලා ගෙදර මී කතුරක් තියෙනවා කියලා. මී කතුර තියන අපිට කරදරේ හින්දා. ඕකට මී අහුවෙලා ඔළුව මැදින්ම කැපිලා යන්නේ ඒක ඌගේ කර්මය. ඒ කර්මය කරනකොට අපි චේතනාවක් යොදවලා ඒක කරපු හින්දා අන්න අපිට පාපයක් ආවා. චේතනාවක් නැත්තම් එතන කර්මයක් ඒ කියන්නේ කර්මපතයක් වෙන්නේ. එතකොට දැන් පැහැදිලි භාග්‍යතුන් වහන්සේගේ పూర్ව කර්ම විපාක දෙනකොට දේවදත්ත මහා කර්මයක් කරගත්තා. එච්චර විශාල ගලක් හැපිලත් කැක්කුම ආවා. ඒ කැක්කුම ආවට ඒක උන්වහන්සේට දුකක් නෑ. ඒ දුකක් නැති වෙන්න හේතුව අන්න උපාදාන නැති හින්දා. එතකොට දැන් පංච උපාදාන ඛණ්ඩය දුකයි. එහෙම උපාදාන නොකරන්නේ රූපය කියන්නේ හිස් නින්දිත දෙයක්. වේදනාව කියන්නේ හිස් නින්දිත දෙයක්. සංඥාව කියන්නේ හිස් නින්දිත දෙයක්. සංකාරය කියන්නේ හිස් නින්දිත දෙයක්. විඥානය කියන්නේ හිස් නින්දිත දෙයක්. මේක නින්දිත දෙයක්. දැන් බලන්න රූපය. කෙස් ගත්තාම කෙස් සුදු වෙනවා. කෙස් ගැලවි යනවා. කෙස් දි รา යනවා. අන්න නින්දිතයි. කෙස් කියලා එකක් ඔතන ස්වභාවයෙන් බැලුමට නැහැ. එහෙම එකක් නැහැ උතන. අපි ධාතු මනසිකාරයෙන් කෙස් පිළිබඳ භාවනා කළා. පඨවි ආපෝ තේජෝ ආයෝ හා වන්න ගන්ධ රස ඕජා සහ අවකාශ කියන අවිනිබ්බෝග රූප 9ක් තමයි කෙස් කියලා කියන්නේ. එතකොට කෙස් කියන්නේ හිස් දෙයක්. ඒ වගේම කෙස් කියලා දෙයක් නැති නිසා නින්දිත දෙයක්. ඊළඟට කෙස් කියන්නේ
කෙස්වල උකුණෝ ඉන්නවා. තවත් සත්තු ඉන්නවා පුංචි පුංචි. කෙස් ගඳ ගහනවා. කෙස් ගැලවිලා යනවා. කෙස් දිරනවා. කෙස් වලට දාඩිය දානවා. අන්න ඒ නිසා නින්දිත හිස් බවක් කෙස් කියන්නේ. ආත්මයක් එතන නැහැ. ඊළඟට ලොම් ගත්තත් එහෙමයි. ලොම් සුදු වෙනවා. ලොම් දිරා යනවා. ලොම් ගැලවිලා යනවා. ඒ නිසා ලොම් නින්දිතයි. ඒ වගේම ලොම් කියලා දෙයක් නැහැ එතන ධාතු ටිකක් හිස්. ලොම් බොරු. එහෙම එකක් එතන නැහැ. ඊළඟට නිය ගත්තත් එහෙමයි. දත් ගත්තත් එහෙමයි. දත් කියලා නිය කියලා දෙයක් නැහැ. පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා ආකාශ ධාතු ටික. ඉතින් දත් දිර දිරා යනවා. දත් පණුව කනවා. දත් ගැලවි ගැලවි යනවා. දත් වලින් ගඳ එනවා. නින්දිතයි. නියපොතු ගැලවෙනවා. ඊළඟට ඒ නියපොතු වෙනස් වෙලා යනවා වයසට යනකොට තරුණ කාලේදී ප්‍රවාසර බවක් නේ. නින්දිතයි. හැම ගත්තාම හැම රැලි වැටෙනවා. හැමේ කබර ඊළඟට බිබිලි දද කුෂ්ඨ ආදී චර්ම රෝග හැදෙනවා. ඊළඟට නොඑක් රෝගාබාධ නිසා හැම වෙනස් වෙනවා. ඊළඟට ඒ හැම ආකාරයකින්ම මේ රෝග නිසා රෝග හැදීමෙන් නින්දිතයි. හේතුවේ නැත්තම් දුර්ගන්ධ හමනවා. ඊළඟට ලෙඩ වෙනවා වයසට යනවා. මේ පැත්තෙන් නින්දිතයි. හැම කියලා දෙයක් නැහැ. මුළු ඇඟම එහෙම තමයි. කාගේවත් වර්ණනා කළ යුතු ඇඟවල් නැහැ. ඔක්කොගේම නින්දිත ඇඟවල්. දැන් ටීවී වල බොහෝ නළුවෝ කියලා නිලියෝ කියලා බලන්න ඉපේ. තොල් පොටවල් පහට කරගෙන නියපොතු පහට කරගෙන කොණ්ඩේ එක එක විදිහට හදලා මූණු පාට කරලා ඔය එක එක නාට්‍ය තියෙනවානේ මල පෙරේතය වගේ නේ. ඒ කියන්නේ තියෙන මූණු වර නෙවෙයි. මොකද්ද? සරසලා මේක වෙන එකක් පෙන්වන්න. හැබැයි පිරීලා තියෙන මොනවද? ඇටවලින් ගොඩනම් වල මස්ලි ආලේප වෙලා මල මූත්‍ර පිරිච්ච ඇවිදින මල කඳක් තමයි මේක. ඉතින් බලන්න එපා. එයා තමයි වසරේ ජනප්‍රියම නළුවා. එයා තමයි වසරේ ජනප්‍රියම නිලිය. අර සින්දුවක් තියෙනව නේද? මේ කරලා තියෙන මොකක්ද දන්නවද කට්ටිය? තියෙන එක වෙනස් විදිහකට මවාපාන. තියෙන එක වෙනස් විදිහකට මවාපාන. දැන් තියෙන ස්වභාවය නෙවෙයි තියෙන්නේ. නළු නිලියෝ නම් ඔක්කොම නළු නිලියෝ ඉඳලා නේ මේ නළු නිලියෝ ටිකත් එහෙම තමයි ආයේ. මෙතරත් තින්නේ ධනිකරම නළු නිලියෝ ටිකක් තමයි ආයේ. නේ? ඔව්. බලන්නකෝ. මං හැමදාම කියන එකක්. කුවෙල මහත්තයාගේ මොකද ඔච්චර කොණ්ඩේ කළු? රාහුල සුදුයි කොණ්ඩේ කළුයි. බොරුනේ කරන්නේ. අර උපාසකම්මලා කියන්න නම් බෑ ඉතින්. මොකද උපාසකම්මලා කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන කට්ටියනේ. ඒ කියන්නේ ධර්මතාවයේ ජීවත් වෙන එක. එතකොට මෙතන උපාසක වගේ පිරිසක් ඉන්නේ. ඒ දහමෙන් එහාට ගිහිල්ලා ජීවත් වෙන්නේ. ඒක ධර්මතාවයටනේ පැහැෙන්නේ ඉතින් ආයේ. කාලය ඉවර වෙනකොටනේ පැහැෙන්නේ. නේද? දැන් එතකොට ඒ ධර්මතාවයට ඉඩ දෙන්නේ කියන්නේ මොකක්ද උතන තියෙන්නේ? වංචාව, කුහකකම,
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ නැති එක මොතන තියෙන්නේ. කවන්නේ ඉතින් ආයේ එන්නේ වන් නැති භාවනාවට. කවන්නේ ඉතින් ඕන එක. අන්න අර නින්දිත දේ වර්ණනා කරනවා. අපි නින්දිත දේ වර්ණනා කරනවා. එතකොට කිසිම රජෙක්ගේ සිටුවරයෙක්ගේ මැති ඇමති කෙනෙක්ගේ නළුවෙක්ගේ නිලියෙක්ගේ කාගේවත් හොඳ ඇඟවල් නෙවෙයි තියෙන්නේ. මහා නින්දිත පහත් මල මූත්‍ර පිරිච්ච 80 කුලයක පණුව ඉන්න කෝටි ප්‍රකෝටි ගණන් පණුව ගෑවසිච්ච දවස් දෙකක් නෑවේ නැත්තම් තමන්ගේ ගඳ තමන්ටම එන මහා දුර්ගන්ධ හමන පිළිකුල් නින්දිත ඇඟක් තියෙන අපිට. ඒ වගේම හිස් ඒකක් නෑ බොරු. එහෙම එකක් නෑ. දැන් හැම කෙනාම ළඟ තියෙනවද බෝතල්? මොකක්ද තියෙන්නේ ළඟ? මොකක් හරි තියෙන එකක් ගන්න අතට. මොන හරි කවන්නේ තියෙන එකක් ගන්න. හරි. දැන් මමත් ගන්නවා එකක්. මොකද ගත්තේ? මොකද ගත්තේ? නෑ සම්මුතියෙන් තමයි අරන් තියෙන්නේ. ගත්තේ මොකද්ද? මොකක්වත් නෙවෙයි. හොඳට අල්ලන්න. පඨවි ධාතුව. මොකද්ද ඔය? පඨවි ධාතුව. හැබැයි අපි ගත්තේ කොපීරිසිය එක්ක පෑන එක්ක බෝතලේ අන්න ගත්ත දෙකද ගත්තේ අනවබෝධයෙන්. ඕක තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඕක තමයි අවිද්‍යාව කියන්නේ. ගත්තේ අනවබෝධයෙන්. එතකොට එයාට තේරුණා නම් මේ ස්පර්ශ වෙන්නේ පඨවි ධාතුවක්. එතකොට ස්ත්‍රියක් ස්පර්ශ වුණත් පඨවි ධාතුවක්. පුරුෂයෙක් ස්පර්ශ වුණත් පඨවි ධාතුවක්. මොනව ස්පර්ශ වුණත් පඨවි ධාතුවක්. එතකොට දැන් ඒ පඨවි ධාතුව ගත්තේ පීරිසියක්, පිඟානක්, කෝප්පයක්, පෑනක්, පැන්සලක්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, වාහන කියලා. අන්නේ ගැනීම බොරු. අන්න එක තමයි නින්දිත කියන්නේ. ඒ ගැනීම තමයි නින්දිත. ඒකට කියන උපාදානය කියලා. ඒක තමයි දුක. දැන් ඕක තේරුණා නම් කිසිම කෙනෙකුට ගත යුත්තක් නැහැ. එතන තියෙන හිස් බවක්. දැන් පීරිසියක් නෙවෙයි හිස්. එතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධාතු ටික අයින් වුණා නම් මෙතන අපිට එහෙම ගන්නෑ. ඒතකොට තියෙන්නේ හිස් බවක්. ඒ හිස් බව සත්‍යයක් වශයෙන් ගත්තා. ආන් එකට කියනවා අනවබෝධය අවිද්‍යාව කියලා. එතකොට ඔන්නතන තමයි අපි ඉන්නේ. හැබැයි කෙනෙකුට තේරුණා නම් මේ රූපය කියන්නේ හිස් බව නින්දිත දෙයක් කියන එක තේරුණා නම් අන්න ඒක තමයි දුක කියන්නේ. එතකොට මේ ලෝකේ රූපයම දුකයි. ආය රූපය ශ්‍රමස්ත රූපස්කන්ධේ උපාදාන වශයෙන් ගන්න දෙයක් නෑ. ඇයි ඔහුට පේන්නේ ඒකේ හිස් බව, ඒකේ නින්දා ස්වභාවය. අසූචිමෙන් දැන් අසූචි ටිකක් අපිට පෑගුණොත් එහෙම ඒ වෙලෙම අපි ඒක අයින් කරලා දානවා. හොදලා පිහලා අයින් කරනවා. ඇයි ඒකේ නින්දා හිස් බව, ඒකේ පිළිකුල් බව නිසා ඒක ලොකු නින්දාවක්. ඒක එහෙම ඒක හිස් දෙයක්.
ඒක සාමාන්‍යයෙන් අපි ගන්නවා. හැබැයි පරමාර්ථයට ගියපුවාම අසුචි ටිකක් පෑගුණත් පීරිසයක් ස්පර්ශ වුණත් එකයි. දෙකක් නැහැ. ඉතින් ඔතෙන් ඔය තැනට අවබෝධය බැස්සට පස්සේ එයා කෑම තෝරන්නේ. පාත්‍රයට මොනවද වැටෙන්නේ? එළවලුද? මස් මාළුද? බද්ද? පරිප්පුද? ભેදයක් නැහැ. දැන් කෑමෙන් සිල් රකින්න යන්නේ අපේ කට්ටිය. නේ? භෝජනයෙන් සිල් රකින්න නේද යන්නේ? කෑමේ සිල් නේ. කෑමේ කොහෙවත් සීලයක් නැහැ. පරමාර්ථය දැක්කට පස්සේ රහතන් වහන්සේලා ભેදයක් නැහැ. ඔතන ඔය අවබෝධය තියෙන ඔය දන ජීවත් වෙන හින්දා තමයි අර භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාත යනකොට අර හිඟන ලාදුරු රෝගියේ කෑම කකා හිටියා. මේ ලාදුරු රෝගියා ඒ තමන් කකා හිටපු එකේ ඉතුරු කොටස බුදුහාඳුරන්ගේ පාත්‍රයට පූජා කළා. පූජා කරනකොට මෙයාගේ ඇඟිල්ලක් ගැලවිලා වැටුණා. ඒ අවයව ගැලවිලා යනවනේ ලාදුරු රෝගී. ඉතින් උන්වහන්සේ මොකද කරේ? සම්මුතියෙන් ඇඟිල්ලක් මිනිමස් වලනන් දෙපා කියලා තහනම් කළා. ඒක ගත්තේ නෑ. ඒක වයින් කළා දාන්නේ ටික වෙලට. අපි නම් ඒ පාත්‍රේවත් ගන්නෑ. නේ? දැන් අපි එහෙම දානයකට ගියොත් එහෙම ඇඟ පුරාම අර සුදු කබර වගේ තියෙන කෙනෙක් දානෙ බෙදන්න આવොත් කැමතිද? කැමති? කැමති? අකමැත්තෙන් හරි ඉතින් මොනව කරන්නද? හැබැයි බුදුවරුන්ට ওই ටික දැක්ක රාතන් වහන්සේලාට එහෙම කන්නේ. ඒ මොකද? ભેදයක් නෑ. දර්ශනය තුල ભેද නෑ. එහෙනම් දර්ශනින් මෙහා ඉන්න හැම කෙනා ළඟම තියෙන්නේ මොකද්ද? ભેදයක්. කෑමෙන් සිල් රකින්නවා, ඇඳුමින් සිල් රකින්නවා. අන්නේ තැනට. හැබැයි දර්ශනයට ආවට පස්සේ එයා දර්ශනයෙන් තමයි අත්හරින්නේ. ඒ දර්ශනයට ආවා කියලා අකටයුතුකම් නොමනාකම් එහෙම කරන්නේ නැහැ. එහෙනම් දර්ශනය කියලා ඇවිල්ලා නැහැ. අන්න එතකොට ඒක මතක තියාගන්න ඕන. දැන් එතකොට පැහැදිලි රූපය නම් හිස් බවක්, රූපය නින්දා කළ යුතු දෙයක්, රූපය දුකක් කියලා තේරෙනවා. ඒක ඉතින් තේරෙනවා ජාතිය ඉඳලා මරණය දක්වාම රූපේ හැම වෙලෙම වෙනස් වීම තියෙන්නේ. සීතල ටිකක් වැඩි වෙනකොට රූපේ වෙනස් වෙනවා. උෂ්ණ ටිකක් වැඩි වෙනකොට රූපේ වෙනස් වෙනවා. නිතරම වෙනස් වෙවි පවතින වෙනස් වෙන දෙයක්. දැන් සංඛාර කියන්නේ සකස් වීම. ඒකට සංකත කියලා කියනවා. එතකොට සංකත දුක, සංඛාර දුක කියන්නේ සකස් වෙන දේ හිස්, සකස් වෙන දේ හිස්, සකස් වෙන දේ නින්දිතයි. මොකද්ද? දැන් අපේ රූපයක් සකස් වුණා. දැන් අපි මනුස්සයෙක් කියලා අපි කියන්නේ. දැන් අපිට කියන්නේ මේ මනුස්සයෙක් කියලා. දැන් මේක හොයලා බලනකොට හිසේ ඉඳලා දෙපතුල දක්වා මුළු කයම හොයලා බැලුවොත් මේක එකකවත් මනුස්සයෙක්, සත්වයෙක්, පුජ්‍යලයෙක්, ජීවිතයක්, ආත්මයක් නැහැ. මෙතන තියෙන්නේ මහා භූත, උපාදාය රූප, කම්ම චිත්ත ඍතු ආහාර කියන සතර ප්‍රත්‍යයෙන් හටගත්ත රූප ටිකක්. එතකොට එතනින්ම ඒකේ හිස් බව එළි වෙනවා. එහෙම එකක් නැති හින්දා මේක නින්දිතයි.
ඔන්න දැන් ඒක හොඳට තේරුම් ගන්න කවුරු හරි අපිට දෙනවා මණිකක් දෙනවා. ඉතින් ඒ වගේ කියන්නේ ගලක් දෙනවා අපිට. නිල් මණිකක් කියලා කියමු. දැන් ඉතින් අපෙන් මුදලකුත් ගන්න ඕකට. අපිත් ඉතින් ඕකට ඒ මුදල දීලා අපිත් ඕක අරගෙන තියාගෙන යනවා. විකුණන්න ගිහින් පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට ඒක නිකන් ගලක්, වීදුරු ගලක් හරි මොන හරි ගලක් ඒක. එතකොට මොකක්ද වෙන්නේ? එතන ඒ බොරුව එළි වෙනවා. බොරුව එළි වෙනකොට එතන හිස්. ඒ හිස් බවත් සමගම ඊට පස්සේ අපි ඒ ගලටත් නිඳා කරනවා, දීපු කෙනාටත් නිඳා කරනවා. ඊට පස්සේ අරකට ඒ තරම් ආලයක් නෑ. ඒ රැවටීම අයින් වුණාට පස්සේ, නිඳිත බව අයින් වුණාට පස්සේ ඔය වගේ තමයි දැන් අපි අපේ මේ ඇඟ මේ ස්ත්‍රිය මේ පුරුෂයායි කියලා මහා බැඳීමකින්, මහා ඇලීමකින්, ආසාවකින් අල්ලගෙන ඉන්නවා. මේක අපි තද ග්‍රහණයකින් ඉන්නේ අපි මේක අල්ලගෙන. එතකොට මේකේ යථාර්ථයේ මේක ඇටවලින් ගොඩනංවල මස්ලේ ආලෙප වෙලා පණුව සැරව පිරිච්ච මූත්‍රා සූචි පිරිච්ච දෙයක් බව තේරෙනකොට, මේක ධාතු ස්වභාවයක් බව තේරෙනකොට අර මනුස්ස නැත්තම් ස්ත්‍රී පුරුෂ කියලා වටිනා සංඥාවකින් ගත්ත බව ඒක හිස් වෙනවා. හිස් වෙනකොටම ඒක තමයි නින්දාව. ඒක නිසා ඒකට අපි නින්දා කරනවා. නරක දෙයට නින්දා කරනවා. කවුරු හරි බොරුවක් කරොත් ඒකට අපි නින්දා කරනවා. නරක හැසිරීමක් කරොත් ඒකට නින්දා කරනවා. ඒ වගේ මේ රූපය හිස් නිසාම, මෙහෙම දෙයක් නැති නිසා මේකට අපි නින්දා කරනවා. එතකොට ඔන්න රූපය නින්දිත දෙයක්. හිස් හින්දායි නින්දිත වෙන්නේ. එතකොට නින්දිත හිස් දෙයක් රූපස්කන්ධය. ඒක හොඳට තේරෙනවා දැන් අපිට. කුඩා කය තරුණ වෙනකොට නැති වෙනවා, තරුණ කය මහලු වෙනකොට නැති වෙනවා, මහලු ඇඟ නැත්තර නැති වෙලා යනවා. එතකොට මේක අර විපරිණාමයටපත් වෙන නිසාත් නින්දිතයි. හටගෙනම තියෙන බොරුවක්. ඒ හින්දාත් නින්දිතයි. තේරුණාද? සංඛාර දුක කියන්නේ හටගන්න එකම බොරු. හටගන්නේම නින්දිත කියන එක. ඉතින් ওই විදිහට රූප උපාදානය ගැන දකින්න තියෙන. දකින්නකොට ඒ රූප උපාදානය නැති වෙලා යනවා. ඊළඟට වේදනා. දැන් වාතය ගත්තාම වාතයේ වර්ග තියෙනවා. උෂ්ණ වාතය, සීතල වාතය, ඡණ්ඩ වාතය, සිහින් වාතය කියලා වාතයේ කොටස් තියෙනවා. ඒ වගේ මේ වේදනාව ගත්තහමත් වේදනාවේ කොටස් තියෙනවා. සුඛ වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව කියලා වේදනා වර්ග තියෙනවා. උපේක්ඛා වේදනාව. එතකොට මේ වේදනා වර්ග, මේ වේදනා වර්ග අපිට ඉතින් තේරෙනවා. දුක් වේදනාව, ඒ දුක හොඳට තේරෙනවා. ආයක කියන්න දෙයක් නෑ. දෝමනස් වේදනාව කියන්නේ මානසිකව ඇතිවෙන්නා වූ ද්වේෂය, ගැටීම, ඒකේ දුකක් තේරෙනවා. හැබැයි සෝමනස් හා සුඛ වේදනාව දුකක් කියලා තේරෙන්නේ.
ඒකයි අර හාමුදුරුවෝ කෙනෙක් බණ කියනකොට කියනවා මේ දුක් වේදනාව දුකයි සැප වේදනාව දුක නැහැ කියලා. එහෙම කියනවා ඒ වැරදි. ඔතන උපේක්ෂා වේදනාව හා සුඛ වේදනාව සෝමනස්ස වේදනාව කියන මේකේ දුක දකින්න තියෙන්නේ. දැන් සැපක් ගත්තාම පින්වත්නි සැපයක් ගත්තාම ඒ සැපය తాවකාලිකයි. ඒ తాවකාලිකයි ඒ සැපේ නැති වෙලා යනවා. අන්න එතකොට එතන තියෙන මොකද්ද එතන? ඒ මොහොතේම දැනෙලා නැති වෙනවා කියන්නේ හිස්නේ. ඒක නින්දිතයි. එතකොට යං අනිච්ඡං තං දුක්ඛන්ති. යමක් අනිච්ච දේ දුකයි. දැන් බලන්න අපි කනවා. දිව උඩ කෑම ටික තියෙනකොට රහයි. ඒක සැප වේදනාවක්. කොච්චර වෙලාවක්ද අපිට සැප දැනෙන්නේ එතන? තප්පර 4යි. 7යිද? මම නම් අහලා තියෙන්නේ 4යි කියලා. උකුල මහත්තයා කියනවා 7යි කියලා. කමන්නේ. ඒ වගේ පුංචි වෙලාවක් දිව මත තියෙනකන් ඒ කියන්නේ රස දැනෙන්නේ අර වගේ පුංචි වෙලාවක්. ඉතින් ඒක ගිලෙනකොටම නෑ ඒක. ආම් බලන්න එතකොට සැප වේදනාව අනිත්‍යයි. හිස් නැත්තම් සැප වේදනාව තියෙනවා. කිසිම සැප වේදනාවක් තියාගන්න බෑ. සැප වේදනාව එනවා. ඉතින් මිනිස්සු කොච්චර දුක් විඳා දුක තේරුම් ගන්න නැත්තේ ඇයි? හිතනවා මේ දුකෙන් පස්සේ පසුව සැපක් තියෙයි කියන හිතේ මුලාව තියෙනවා. කුඩා කාලේ හිතනවා තරුණ වුණාම සැපයි කියලා. තරුණ කාලේ හිතනවා රස්සාවක් ගත්තාම සැපයි කියලා. ඉගෙන ගන්න කාලේ රෑ නිදි මරපර මට ඉතින් මේ විභාගෙ විතරයි තියෙන්නේ කියලා. මොකද දුක් විඳිනවා නිදි මරපර ඔන්න දැන් දොස්තර කෙනෙකුණා කියමු. දැන් ඉවරයි. හරි දැන් කොහෙද ඊට පස්සේ ඕක තව යන්න තව විභාගෙල රටත් යනවා තව. ඒ ගිල්ලත් යනවා විශේෂඥ වෙන්න ඒ ගිල්ල ලියලා එන්න. ඉවරයි දෙත්. ඕකේ තව මැරෙනකම් විභාග ලියන්න වෙනවා. ඒ කියන්නේ දැන් හිතනවා මේක දුකයි මේන් ටිකක් යහට ගාම තව සැපයි. ඒක දුකයි යහට ගාම සැපයි. ඒ ඔහොම 54 දෙත් විභාග ලියනවා. නෑ. පෙන්ෂන් යන්නත් අවුරුද්දයි තියෙන්නේ. ඒතකොට කියනවා මේ අවුරුද්ද ඇදලා ගියොත් එහෙම මොකද? පෙන්ෂන් එක වැඩි. නේ කියලා. ඒකනේ බලන්නේ දැන් ඊට පස්සේ පෙන්ෂන් ඊට පස්සේ මම ආගෙන ඉන්නේ. දැන් මම ලොකු පෙන්ෂන් එකක් ගන්නකොට මම ඉතින් මොකද කරන්නේ? භාවනා මධ්‍යස්ථාන වල ගිහලා භාවනා කරනවා. මම මෙහෙදි දන් දෙනවා. මෙහෙදි දැන් හිතනවා මෙතෙක් කල් වින්දේ නෑ එකක්වත්. හැබ දැන් අර ටික විඳින්න පත ඉන්නවා. ඊට පස්සේ ඕන් දරුවෝ අවා විවාහ කරලා දීලා උන්ගේ මුණුබුරු බලන්න දරුවෝ ඉන්නේ ඇමරිකාව නම් ඇමරිකාවට එක් කරන බැල මෙහෙවරකම් කරන්න. නේ? දැන් දුව පුතා ඇමරිකාවේ ගියොත් එහෙම එංගලන්තෙ ගියොත් එහෙම අම්මත් එක් කරන යනවා ඒ කාලෙට. ඇයි? හිතාගෙන ඉන්නේ අපේ අම්මා අපේ දුව මට හරිය ආදරේ. අපේ පුතා මට හරිය ආදරේ. ඇයි? ඇමරිකාවෙත් එක් කරන ගියානේ මං කියලා එක් කරන යනවා. එතකම් මොකද? දන්නේ යටිපොට්ටුවෙන් තියන්නේ කොල්ලයි කෙල්ලයි බලා ගන්න ඇතුලේ. නැත්තම් තියලා යනවා. ඒ සමහර රටවල් වල තියෙනවනේ ගෙදරවත් තනියම තියලා යන්න බෑ දරුවෝ. ඒ නඩු දාන්නේ. ඉතින් ආන්ගෙන් බේරෙන්න මේ වයසක උන්දලා හිතනවා ආදරේ කියලා. ඕක තමයි ස්වභාවය. ඉතින් ඉන්නේ පුතාලා ජපානේ නම් යනවා. මම යනවා ජපානේ කියනවා. එතකන් ඇතුලේ තියෙන්නේ මොකද්ද? මෙහෙට වෙලා හිටියනම් මලක් පහනක් හරි පන්තලක ගිහලා බණ ඩිංගක් හරි ගන්න උලා. අරකට ගිහිල්ලා බිත්ති හතරකට කොටු වුණාට පස්සේ
මොකවත් නැහැ. ඒක තමයි දැන් මේ තියෙන්නේ. ඕක තමයි තියෙන්නේ. මෙතෙක් කල මන් දුක් විඳා ඉදිරියේදී මට හම්බ වෙයි. දැන් හිතනවා දරුවෝ පුංචි හින්දා මේ දරුවෝ පොඩි හින්දානේ අපිට දුක්. මුල් ලොකු වුණාට පස්සේ ඉතින් ආයේ අපිට දුකක් නැහැ කියලා අම්මා තාත්තා වෙහෙසෙනවා. ඕක තමයි හැටි. විඳ දුක අවබෝධ කරන්නේ නැත්තේ නොවිඳ සැප බලාපොරොත්තු වෙයි. මුළු ජීවිත කාලෙම ඕක තමයි. නොවිඳ සැපේ උදෙසා දැන් දුක් විඳිනවා. ඒ තණ්හාවෙන්. ඉතින් කිසිම තැනක සැපයක් ඉතුරු නැහැ. වේදනා බුබ්බුලූපමන් දිය බුබුලක් වගේ සුඛ වේදනාවක් එනවා කැඩිලා යනවා. ඇහැ කන නහය දිවකය මන කියන ద్వාර හයෙන්ම වේදනාව උපදිනවා කැඩෙනවා. සෝමනස්ස වේදනා සතුටු වුණාට අපි ඒක එතනින් කැඩිලා දුක් වෙනවා. සුඛ වේදනා කායික වශයෙන් දැන මේ මොහොතේ නැති වෙලා යනවා. අන්න ඒ නිසාම මේ සුඛ වේදනා දුක් වේදනාවත් ඊළඟ උපේක්ෂා වේදනා. උපේක්ෂා වේදනාවත් හට අරගෙන බිඳිලා යනවා. ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ නිසාම ඔය වේදනා පංචකයේම සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස කියන වේදනා පංචකයේම හටගෙන බිඳී යන හේයින් හිස්. ඒ නිසා මේ නින්දිතයි. ඊළඟට සංඥා. සංඥාව කියලා කියන්නේ සංජානාතීති සංඥා. අරමුණ සංජානනය කිරීම, අරමුණ දැන ගැනීම සංඥාවයි. එහෙන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා, ඊට එහාට ගිය අම්මා තාත්තා දරු සහෝදර ඥාතීන් හිතවත්තු ලෝකේ සත්තු නොඑක් ආකාරයේ සංඥාවන් මනසේ තියෙනවා. දැන් සංඥා දාන්නේ මොකටද? රූපෙට. රූපේ හට ගන්න තරම බිඳිලා යනවා නම් පෙන පිඩුව ගොඩක් වගේ. ඒ දාලා තියෙන සංඥාව හිස් මිරිගුවක් වගේ. මරීචිම උපමා සංඥා. පායන කාලයට ඈතින් පේනවා මිරිඟුව. මෝ හිතනවා මේ මිරිඟුව ජලය කියලා හිතාගෙන රැවටිලා බොණ්ඩ දුවනවා. කොච්චර දිව්වත් ඉතුරුවක් නැහැ. ඒ දිවීම හිස්. එතකොට දැන් පැහැදිලි සංඥාව ඇතිවි නැතිවි යනවා. ඒ සංඥාවක් දාපු දෙයක් එතන එහෙම එකක් නැහැ. මිරිඟුවට වතුර කියලා දැම්ම එක බොරුවක් වගේ සංඥාව බොරුවක්. ඒ හිස් බවක්. ඒ නිසා මේ නින්දිතයි සංඥාව දුකයි. සංකාර කියන්නේ සකස් කිරීම. හැම හිතකම සංස්කාර තියෙනවා. සංස්කාර කියන්නේ චේතනාවලට. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතීන්ද්‍රිය ඒකාග්‍රතා කියලා සර්වචිත්ත සාධාරණ චෛතසික 7ක් තියෙනවා. ඒ 7න් වේදනා සංඥා කියන චෛතසික 2 හැර ඉතිරි චෛතසික 5 ඉතිරි චෛතසික 5ම සංකාර. පස්සයත් සංකාරයක්, චේතනාවක් සංකාරයක්, මනසිකාරයක් සංකාරයක්, ජීවිතේන්ද්‍රය සංකාරයක්, ඒකාග්‍රතාවය. ඉතිරි චේතසික සේරම සංස්කාර. ඒ චේතසික සේරම හට ගන්නවා බිඳෙනවා, ඇති වෙනවා නැති වෙනවා. එනිසා සංඛාර කදලු උපමා, කෙහෙල් පතුරු ගොඩකට උපමා කරා. කෙහෙල් කඳකට. කෙහෙල් කඳේ පතුරු මිසක් අරටුවක් නැහැ. අරටුවක් නැති ගහක් කෙහෙල් ගහ. ඒ වගේ තමයි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. අපි මේ කරන හැම දෙයක්ම අරටුවක්, අර්ථයක් නැති හිස් තුච්ච නින්දිත වැඩ. සේරම චේතනා සේරම ඇතිවි නැති යන හේයින් අනිත්‍යය නිසා දුකයි. ඊළඟ විඥාන. විඥානය කියන්නේ
සිත. ඇහෙන් දැන ගැනීම, කනෙන් දැන ගැනීම, නහයෙන් දිවෙන් කයින් මනෙන් දැන ගැනීම, චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒතකොට විඥාණය හට ගන්න තැනම විඳිලා යනවා. ඒ විඥාණයත් සිතත් ශරණයක්වත් ඉතුරු නැතුව සිතත් ඇතිවි නැති යන හේයින් අනිත්‍යයි. හිස් බවක්, එය දුකයි, එය නින්දිතයි. කොටිම විඥානයේ මායාකාරයක් වගේ. මායෝපමාච විඥාන. විඥානයේ මායාකාරයක් වගේ. මායාකාරයගේ ස්වභාවය කුඩමවනවා, පරේයුමවනවා, ලේන්සුමවනවා, නොඑක් දේවල් මවනවා. ඒ වගේ තමයි විඥානය තමයි මේ මවන්නේ. දැන් දුකයි නම් නෑ, ඉදිරියේ සැපයි. ඔහොම දිගින් දිගට මවනවා විඥානේ මායාකාරයක් වගේ. එන විඥානේ හටගත්ත තැනම නැති වෙලා යන හින්දා හිස්. ඒකත් නින්දිත දෙයක්. විඥානේ දුකයි. ඔන්න ඔය විදිහට පංච උපාදානස්කන්ධේම දුක දකින්න ඕන. ඔක තමයි කිව්වේ දුක්ඛා කියලා. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ ජීවිතේමයි, ජීවිතය කියන්නේ පංච උපාදානස්කන්ධයයි, ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධයයි, සත්වයා කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට ලෝකයේ සත්වයාගේ ජීවිතේ සියල්ල දුක තමයි මේ දැන් දකින්නේ. තේරුණාද? හරි. දැන් එහෙනම් ඔන්න ඔතන කියනවා පරමාර්ථ වශයෙන් දුක දකින්න එක. කියන්නේ දුක්ඛං අරිය සත්‍යං, දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ මේ යථාර්ථය දැකීම. හිස් බව, නින්දිත බව, නොවටිනා බව, තුච්ඡ බව දැකීම. පැහැදිලිද? පැහැදිලිනේ? හරි. දැන් පටන් ගමු. නෑ. උප්පත්තියෙන් දැන් මේ දැන් පවතින පංච උපාදානස්කන්ධය බලන්න. රූප වේදනා සංඥා විඥාන. තේරුණාද? ඒක දැන් පවතිනවා කයේ. ඒ කියන්නේ අපි දැන් අපිට දැනෙන තැනක් තියෙනවනේ. අපිට දැන් කැක්කුමක් එනවනම් ඒ කැක්කුම එන තැන තමයි පංච උපාදානස්කන්ධය දකින්නේ. ඇඟේ පමණ නෙවෙයි දකින්නේ. නාමයේ රූපේ දෙකේ සද්දයක් එනවා, ඒ සද්දේ තුල. ගන්ධයක් එනවා එතන. පැහැදිලිද?